ආයුබෝවන් මැත්ස් ඊසි ඔන්ලයින් ගණිත පන්තියට ඕගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. මම තිස්ස විජේසිංහ. අපි අද ඉගෙන ගන්නේ වර්ගජ ශ්‍රිතවල ප්‍රස්ථාර. වර්ගජ ශ්‍රිතවල ප්‍රස්ථාර ළමයිනේ අපි ආකාර තුනක් ඉගෙන ගන්නවා 10 11 වසර වලදී. ax වර්ගය y සමාන ax වර්ග ධන b ax වර්ග ධන bx ධන c. මේ y සමාන ax වර්ග ආකාරය අපි මුලින් ඉගෙන ගමු. මේකේ x වර්ගයේ සංගුණකය සිම්පල් a. ඒ කියන්නේ ඒක x වර්ගය ඉස්සරහා තියෙන පදේ a. මෙතන x වර්ගය අපි උදාහරණයක් ගත්තම x වර්ගය ඉස්සරහා තියෙන්නේ 1 1යි x වර්ගය කියන්නේ ධන 1යි x වර්ගය. එහෙනම් x වර්ගයේ සංගුණකය ධන 1යි. මේ y සමාන x වර්ග අඳින්න කිව්වම අපි ඉස්සෙල්ලම කරන්නේ මෙන්න මේ විදිහට x වලට කැමති අගයන් යොදාගෙන වගුවක් සකස් කරගන්නවා. x වලට අපි මෙතන යොදනවා ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 කැමති අගයන් ගත්තා. මේ x වර්ග ශ්‍රිතවල ප්‍රස්ථාරවලදී අපි ගන්නේ සමමිතිකව. මේ පැත්තට ගන්න ඍණ ලක්ෂ ටිකම මේ පැත්තටත් ගන්නව ධන ලක්ෂ විදියට. ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3. ඊට පස්සේ x වර්ගය ගණෙද්දි බලන්න ඍණ 3 දෙවන බලය කියන්නේ ඍණ 3 දෙවන බලය කියන්නේ ඍණ 3 එකම සංඛ්‍යාව දෙවතාවක් වැඩි කරනවා. ඍණයි වැඩි කළාම ධන. ඍණ 2 දෙවන බලය ඍණ 2 වැඩි කිරීම ඍණ 2 ධන 4යි. එහෙනම් අපි මේ ඍණ සංඛ්‍යාවක දෙවන බලය ගණනය කිරීමට ගනිද්දි ලකුණු ගැන සැලකිලිමත් වෙන්න නැහැ. කෙලින්ම ධන වෙන්නේ. එතකොට x වර්ගය ගත්තම ධන 9 ධන 4 ওই විදියට යන්නේ. එහෙමනම් y කියන්නේ 9 4 1 බිංදුව 1 4 9. එහෙමනම් y සමාන x වර්ගයේ ප්‍රස්ථාරයේ ඛණ්ඩාංක වෙන්නේ මෙන්න මේ විදිහට. x ඍණ 3 දී y 9යි. x ඍණ 2 දී y 4යි. x ඍණ 1 දී y 1යි. බිංදුවේදී බිංදුවයි. මේ විදිහට යන්නේ. එතකොට බලන්න මේ පටිපාටිගත යුගල වශයෙන් ලියනවා කියන්නේ x වලගේ ඉස්සෙල්ලා ලියනවා y වලගේ පස්සේ ලියනවා. ඒක ගමා දාලා වරහන් කරාම ඔකට කියනවා අපි පටිපාටිගත යුගල වශයෙන් ලිව්වා. එහෙම නැත්නම් ඛණ්ඩාංකයක් වශයෙන් ලිව්වා කියන එක. ඊට පස්සේ අපි මේක ඛණ්ඩාංක තලයක ලකුණු කරගන්න විදිය දරුවනේ. y අක්ෂය x අක්ෂය. අපි කොහොමද මේක ලකුණු කරගන්නේ? ඔයාලා දන්නවා ඔයගොල්ලන්ට ප්‍රස්ථාර කොලයක් සාමාන්‍ය පෙළ විභාගයේදී ලබා දෙන්නේ කුඩා කොටු 5කින් සමන්විත ලොකු කොටු සහිත ප්‍රස්ථාර කොලේ. ඔයාලා ප්‍රස්ථාර කොලය ප්‍රස්ථාර පොතක් කඩෙන් ගනිද්දි ඒ කොලයටම අදාළ ප්‍රස්ථාර පොත ගන්න. මොකද ඒකම තමයි ඔයා පුරුදු වෙන්නත් ඕන. මෙතනදී ඔයා දල පරිමාණයක් ඇඳන් ඉන්න ඕන මුලින්ම y අක්ෂයටයි x අක්ෂයටයි. y අක්ෂයේ ඉස්සෙල්ලා අපි දල පරිමාණය ගන්නේ වැඩි අගයයි අඩු අගයයි. y වල වැඩි අගය 9යි අඩු අගය බිංදුවයි. එහෙමනම් y පටන් ගන්න ඕන බිංදුවෙන් ඉවර වෙන්න ඕන 9ෙන්. x පටන් ගන්න ඕන x වල වම් අත පැත්තේ තියෙන්න ඕන ඍණ 3ක් දකුණු අත පැත්තේ තියෙන්න ඕන ධන 3ක්. එහෙමනම් ඍණ 3ක් මේ පැත්තටයි ධන 3ක් මේ පැත්තටයි එන විදිහට ඒක ලකුණු කර ගන්න ඕන. මේ විදිහට පරිමාණ දෙක හදාගත්තම මෙන්න මේ විදිහට ප්‍රස්ථාර කොලේ ඇඳ ගන්න පුළුවන්. ඔයාලට මේ ප්‍රස්ථාර කොලේ වර්ගජ ශ්‍රිතය හරියටම අඳින ආකාරය ප්‍රායෝගික උදාහරණ සහිතව ඔයාලට විනාඩි 10ක විතර පොඩි වීඩියෝවක් මම හදලා තියෙනවා. මම ඒක ඔයාලට ඊළඟ වතාවේ මේ දාන්නම්. එතකොට ඒකෙදි තවදුරටත් අවබෝධ කරගන්න පුළුවන් ප්‍රස්ථාරයේ අඳින ආකාරය. මෙතන මේ අපි දල වශයෙන් මේකේ දක්වලා තියෙන කම්පියුටර් ස්ක්‍රීන් එක පාවිච්චි කරලා මෙතන බලන්න ඍණ 3 x වල අගය ඍණ 3ේදී y වල අගය x වලගේ ඍණ 3ේදී y වලගේ ධන 9යිලු. එහෙනම් ඍණ 3ේදී ධන 9 හොයාගන්න මෙහෙමයි කරන්නේ. ර්ණ 3 ඉඳන් y අක්ෂයට සමාන්තරව අඩිරෝල මෙන්න මේ ආකාරයෙන් මෙතන තියෙනවා. ඊට පස්සේ මෙතන මේ ලක්ෂ්‍ය ලකුණු කරගන්නවා. ඍණ 3 ඉඳන් මේ අඩිරෝල දිගටම ගිහිල්ලා y වල අගය ධන 9 වෙන තැන ඩොට් එකක් තියලා පොඩි රවුමක් අඳිනවා. ඩොට් එකක් තියලා පොඩි රවුමක් අඳිනවා. අන්න ඒක තමයි ඛණ්ඩාංකය කියලා ලකුණු කරන්නේ. මේක ඔයාට අවබෝධ කරගැනීමේ පහසුවට මෙන්න මෙහෙම දාලා තියෙනවා ඍණ 3,9 කියලා. නමුත් ඒක විභාගෙදි දක්වන්න අවශ්‍ය නැහැ. මෙතන ඩොට් එක දාලා රවුමක් දැමීම අවශ්‍ය වෙනවා. කම්පියුටරෙන් ඒක දක්වන්න බැරි නිසා ඒක මෙතන දක්වලා නැහැ. ඊට පස්සේ x ඍණ 2ේදී y ධන 4යි. මේක ඍණ 2ේදී ධන 4යි. ඍණ 1ේදී ධන 1යි. බිංදුවේදී බිංදුවයි. 1ේදී 1යි 2ේදී 4යි. ওই විදිහට ඔන්නෝම ලක්ෂ ටික ලකුණු කරලා මේක යා කරගන්න. මේක යා කරගනිද්දිත් ඔයා පැහැදිලිව මේක සුමට වක්‍රයක් ලෙස අඳින්න ඕන නිසා මෙන්න මේ ආකාරය තමයි අපි අඳින්නේ. මුලින්ම කෙලවර ලක්ෂ 2 අඩි රෝල මගින් යා කරගන්නවා.
ඒක ඔයගොල්ලෝ කපටි විදියට කරන්න ඕන දෙයක්. මේක අඩි රෝල මගින් යා කරගෙන ඊට පස්සේ මෙන්න මෙතන මේ ශීර්ෂය සුමටව වක්‍ර විදියට ගන්නවා. ශීර්ෂයේ වක්‍රවියක් විදියට ගන්න ආකාරය මේ ආකාරය. මෙන්න මේක තේරුම් ගන්න. මෙතන බලන්න ඔයා වගුවක් ඇන්දම හැමතිස්සෙම සමමිතිකව තියෙන්න ඕන. මේ පැත්තේ 9යි මේ පැත්තේ 9යි මේ පැත්තේ 4යි මේ පැත්තේ 4යි මේ පැත්තේ 1යි මේ පැත්තේ 1යි මේ ලක්ෂ විතරක් විශේෂ ලක්ෂයක්. මේ මම රවුම කරන අගයන් විතරක් විශේෂ අගයන්. ඒක තමයි අවම හරි උපරිම හරි අගය. මේක x වර්ගයේ සංගුණකයේ දන්න නිසා මේක අවමයක්. අවම ඛණ්ඩාංකයේ බිඳුවකම බිඳුව හැරෙන්නේ ශ්‍රිතේ බිඳුවකම බිඳුවේද. හරි මම දැන් කියන්නේ ගියේ මේක අඳින විදිය. මේ වක්‍රය මෙන්න මෙතන ආකාරයේ අඳින විදිය. මේක අඳින්නේ දරුවනේ මෙන්න මේ ආකාරයේ මම කිව්වනේ මේක දෙපැත්තට සම්මිතිකයි කියලා. එතකොට මේ පැත්තට ඍණ එකක් ගියාම y පැත්තට ධන එකක් උඩට ගිහිල්ලා. ඒ වගේ මේ පැත්තට ධන එකක් ගියාම y පැත්තට ධන එකක් යනවා. ඒ කියන්නේ මේ පැත්තට සමාන ප්‍රමාණයක් ගියාම ඉහළට යන්නේ යන ප්‍රමාණය හා සමාන ප්‍රමාණයක් මේ පැත්තෙනුත් ඉහළට යනවා. කෙටියෙන් කියනවා නම් මෙතනින් කුඩා කොටු 3ක් ගියාම මේ පැත්තෙන් ඉහළට යන්නේ කුඩා කොටු 2 නම් මේ පැත්තෙනුත් කුඩා කොටු 3ක් ගියාම ඉහළට යන්න ඕන කුඩා කොටු 2යි. එතකොට වුණොත්නේ සමමිතික වෙන්නේ. අන්න ඒ විදියට බලලා හරියට මේක සුමටව මුදුනක් තියෙන්නේ නැති වෙන්න මේක වක්‍රයක් ආකාරයට මෙන්න මෙහෙම මේක යා කර ගන්නවා. ඊට පස්සේ ඒක යා කරගත්තට පස්සේ දරුවනේ මේ මෙතන අඩි රූලෙන් ගහපු ලාක් එකයි මේකයි වක්‍රයක් ආකාරයෙන් එන විදිහට මෙහෙම වක්‍ර ආකාරයෙන් එක ඇඳ ගන්නවා. මේ විදිහට ඇඳන් මේක තමයි y සමානයි x වර්ග ශ්‍රිතය. y සමානයි x වර්ග ශ්‍රිතයේ අඳින විදිය. ඊට පස්සේ අපි බලමු y සමානයි 2යි x වර්ගය අඳින විදිය. අර y සමානයි x වර්ගයේ ගණිපු ටික හැමම අපි ගන්නවා 2යි x වර්ගය දෙකකින් වැඩි කරනවා. දෙවරක් 9 18යි දෙවරක් 4 8යි දෙවරක් 1 2යි බිඳුවයි දෙවරක් 1 2යි දෙවරක් 4 8යි මේ විදියට අරගෙන මේ y වල ගන්න 2යි x වර්ගය කියන්නේ y නේ. එහෙනම් මේක y වලටම දානවා. එතකොට x ඍණ 3ේදී y 18යි ඍණ 2ේදී 8යි ඍණ 1ේදී 2යි බිඳුවේදී බිඳුව වෙන ඔය විදියට ලක්ෂ ටික ලකුණු කරගන්න පුළුවන්. ඒ ලක්ෂ ටික ලකුණු කරගනිද්දි මේ ඔයගොල්ලන්ට අර අවබෝධ කරගන්න ඕන නිසා මම තව පාරක් දක්වුවා. ඍණ 3 දෙවන බලය මේ විදියට ගන්නෙ 2යි x වර්ගය කියන්නේ x වර්ග පේළියේ අගයන් දරුවනේ දෙකෙන් වැඩි කරනවා. x වර්ග පේළියේ අගය දෙකෙන් වැඩි කරනවා. x වර්ගයේ මේ අවස්ථාවේ තියෙන්නේ 9. 9 වරක් 2 18යි. x වර්ගයේ මේ අවස්ථාවේ තියෙන්නේ 4. 4 වරක් 2 8යි. 1 වරක් 2 2යි. අන්න ඒ විදිහට මේ ලක්ෂ ටික මෙහෙම ලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ දරුවනේ අපි අර කලින් කියපු විදිහට නැවතත් මේක ඛණ්ඩාංක තලයේ ලකුණු කරද්දී අපි සිරස් සහ තිරස් පරිමාණ දල වශයෙන් ඇඳ ගන්න ඕන, දක්ව ගන්න ඕන. එතකොට y වලට අපි නිකන් මේකේ කෙලින් රේඛාවක් ඇඳගෙන පැත්තක කටු සටහනක් y වල වැඩි අගේ 18 අඩු අගේ බිඳුව y බිඳුවේ ඉඳන් 18 වුණාම හරි x වල අගයන් ඍණ 3 ඉඳන් ධන 3 වුණාම හරි ඍණ 3 ඉඳන් ධන 3යි බිඳුවේ ඉඳන් 18යි. ඒ විදිහට යන්නේ. ඊට පස්සේ අපි මේ ලක්ෂ ටික කලින් වගේ මෙහා කරන ලකුණු කර ගන්නවා. x ඍණ 3ේදී y 18යි. y මෙතනට යනවා. x ඍණ 2ේදී අඩි රෝල තියලා 8 දක්වා මේක දුවනවා. මේක ඍණ 1 ඉඳන් 2 දක්වා දුවනවා. අන්න ඒ විදිහට මේක ඇඳ ගන්නවා. කලින් වගේ ආපහු සැරයක් මේ අවසාන ලක්ෂ දෙක අඩි රෝලෙන් යා කර ගන්නවා. ඊට පස්සේ මේ ලක්ෂ 3 අද ඇඳගන්නේ දරුවනේ මේ පැත්තට කොටුවක් මේ පැත්තට ඍණ එකක් ගියාම ඉහළට යනවා 2ක්. මේ පැත්තට ධන එකක් ගියාම ඉහළට යනවා 2කින්. එහෙනම් මේ දෙපැත්ත සමමිතික වෙන්නේ ඒ විදිහට. ඒ වගේ මෙතනත් මේ පැත්තට කුඩා කොටු 2ක් ගියොත් මෙතනින් යන්නේ කුඩා කොටු 1 නම් මේ පැත්තෙනුත් යන්න ඕන කුඩා කොටු 2ක් ගියාම ඉහළට 1යි. ඒ විදියට එන ස්වરૂපයට මේක ඇඳ ගන්නවා වක්‍රය සුමටව. මේ පැත්තට කුඩා කොටු 3ක් ගියොත් මේ පැත්තෙන් ඉහළට යන්නේ 1 නම් කුඩා කොටු 3ක් ගියාම
මේ පැත්තෙනුත් කුඩා කොටු 3ක් ගියාම ඉහළට යන්න ඕන කුඩා කොටු 1යි. අපි කිව්වේ මේ පැත්තෙන් එකක් කියලා යනවා කියලා. මේ පැත්තෙනුත් 1යි. අන්න ඒ විදිහට බලලා තමයි මේක ලකුණු කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. ඊට පස්සේ y සමානයි භාගයයි x වර්ගය. y සමානයි භාගයයි x වර්ගය දක්වද්දි දරුවනේ අර කලින් විදිහට මෙතන අපි කැමැති අගයන් යොදාගන්නේ. මෙතන අපි ගත්තේ ඔක්කොම දෙකේ ගුණාකාර දරුවනේ. මේක ඍණ 2 ඍණ 4 ඍණ 6 ධන 2 ධන 4 ධන 6. ඊට පස්සේ x වර්ගය ගත්තම ඒකේ දෙවෙනි බලය 6 දෙවෙනි බලය 6 වරක් 6 36යි. 4 වරක් 4 16යි. දෙවරක් 2 4යි. මේ විදිහට මේකේ සලකුණු වැදගත් නෑ. මේ ඍණ අගයක වර්ගය කියන්නේ ධන. භාගයේ x වර්ගය කියන්නේ ඒක දෙකකින් බෙදන්න ඕන. 36 දෙකකින් බෙදුවම 18යි. 16 දෙකකින් බෙදුවම 8යි. 4 දෙකකින් බෙදුවම 0යි. 4 දෙකකින් බෙදුවම 2යි. 0 දෙකකින් බෙදුවම 0යි. මෙන්න මේ ආකාරයට y කියන එක ගන්න පුළුවන්. y සමානයි භාගයේ x වර්ගය නිසා මෙන්න මේ ආකාරයට යාව අපිට එනවා. එතකොට අපේ පටිපාටිගත යුගල වශයෙන් ගත්තම ඍණ 6 දී ධන 18යි. රින 4 දී ධන 8යි. රින 2 දී 2යි. ඔන්න ඔය ලක්ෂ ටික අපි කලින් වගේම සලකුණු කරගන්න ඕන. y වල වැඩිම අගය 18 අඩුම අගය 0. x වල වැඩිම අගය රින 6 අඩුම අගය රින 6 වැඩිම අගය ධන 6. එතකොට ඒක ඒ ආකාරයෙන් සලකුණු කරගන්න පුළුවන්. x රින 6 දී y 18යි. මෙතන මේ අපි පරිගණකයෙන් ගණිද්දී දරුවනේ මේක ඍණ 5 කියලා තිබ්බට මෙතන ඔයාට මේකේ දක්ව ගන්න පුළුවන් කුඩා මේ කොටු පරිමාණයට විදියට ඔයාට ගැලපෙන විදියට ඔයාට එක කොටුවෙන් කොටුවට යන්න පුළුවන්. දැන් බොහෝ විට මේ පැත්තට 6කුයි මේ පැත්තට 6කුයි ගත්තම ඔයාගේ කොටු දෙකෙන් දෙක යන්න මදි වෙනවා. ඉතින් ඒක නිසා එකින් එක යන්න වෙන්නේ. එක විශාල කොටුවක් 1යි ඍණ 1යි. දෙවනි විශාල කොටුව ඍණ 2යි. ඒ විදිහට තමයි ඔයාගේ කොටුව අදිද්දි ගන්න ඕනේ. මේ කම්පියුටර් ස්ක්‍රීන් එකේ එන එක ඔයා හරියට තීරණය කරගන්න. මම මේ පොතේ තියෙන කරුණු කාරණා ඔයාලට පැහැදිලි කරලා දෙන එක කරන්නේ. හරිද? y සමානයි භාගයයි x වර්ග ශ්‍රිතය ඇඳගන්නේ අපි මෙන්න මේ ආකාරයෙන්. එතකොට අපි ප්‍රස්ථාර තුනක් එකම y සමානයි ax වර්ගයට උදාහරණ වශයෙන් දුන්නා. ඒ ප්‍රස්ථාර තුනම අපි එකම ශ්‍රිතයක දැන් අඳිනවා. ඒක එකම ශ්‍රිතයක ඇඳම දරුවනේ මෙන්න මේ ආකාරයට අපිට බලා ගන්න පුළුවන්. y සමානයි x වර්ග y සමානයි 3x වර්ග y සමානයි භාගයයි x වර්ග y සමානයි x වර්ගය හරියට මැද්දින් යන්නේ. 3x වර්ග පොඩ්ඩක් මේ උඩට යනවා. භාගයයි x වර්ග පල්ලෙහාට යනවා. දැන් මෙතන මම කියන්න යනවා දරුණු කතාවක්. y සමානයි x වර්ගයේ සංගුණකය වැඩි වන විට ශ්‍රිතය y අක්ෂයේ දෙසට නැඹුරු වේ. x වර්ගයේ සංගුණකය මෙතන 1යි. මෙතන x වර්ගයේ සංගුණකය 3යි. x වර්ගයේ සංගුණකය වැඩි වුණාම මොකද වෙන්නේ? ශ්‍රිතය y අක්ෂයේ දෙසට නැමෙනවා. x වර්ගයේ සංගුණකය අඩු වුණාම මොකද වෙන්නේ? භාගයක් වුණාම ඒක ශ්‍රිතය ප්‍රසාරණය වෙනවා. එතකොට වෙන්නේ දරුවනේ එහෙමනම් බලන්න x වර්ගයේ සංගුණකය y අක්ෂයේ දෙසට නැඹුරු වෙනවා. සංගුණකය වැඩි වෙනකොට අඩු වෙනකොට ප්‍රසාරණය වෙනවා. ඊට පස්සේ මෙන්න මේ පොදු ලක්ෂණ පොදු ප්‍රශ්න පහක් තියෙනවා. ඔයාට මේකෙන් ඉගෙන ගන්න පුළුවන් දේවල් ටිකක් අපි ඒක බලමු. අවම අගය, ශීර්ෂ ලක්ෂය, වර්තන ලක්ෂය, හැරුම් ලක්ෂය ඔය හැම දෙයින්ම කියන්නේ එකම දේ. අවම ලක්ෂය මොකද්ද? 0,0. අවම ලක්ෂය 0,0. මේ බලන්න මං කිව්වේ අර පරිමාණය මේ ඔය සම්මිතිකත්වයේ තේරුම් ගන්න කියලා 9 මොනින් ටිකක් කසේකපො. හරි. 9 4 4 1 1 බිංදුව. ඒ වගේ මෙතනත් 27 27 12 12 3 3 0,0. ඒ හැම එකේම 0,0 හරහා තමයි ශ්‍රිතය හැරෙන්නේ. අඩුම අගය. එහෙනම් අවම ලක්ෂයේ ඛණ්ඩාංක 0,0. අවම අගය, හැරුම් අගය, මුදුනේ අගය, ශීර්ෂය. ඒ කියන්නේ අවම ලක්ෂයේ ඛණ්ඩාංකවල y වල අගය. අවම ලක්ෂයේ 0,0 ඒකේ y වල අගය 0යි. මේ හැම එකේම y වල අගය 0යි. එහෙමනම් අවම අගය වෙන්නේ 0. පළවෙනි එකට පිළිතුර 0,0, දෙවෙනි එකට පිළිතුර 0. සම්මිතික අක්ෂයේ සමීකරණය කියන්නේ y අක්ෂය. සම්මිතික වෙන්නේ මේ y අක්ෂයේ වටානේ. මෙයා වටානේ දෙපැත්තට යන්නේ.
ඉතින් එයාගේ සමීකරණය මොකද්ද? y අක්ෂයේ හැම සමීකරණය අපි කියන්නේ x සමානයි බිඳුවයි කියලා. ඇයි y අක්ෂයේ සමීකරණය x සමානයි බිඳුව වෙන්නේ? මේකේ හැම ලක්ෂයකම x වල ගියම් බිඳුව තියෙන්නේ. බිඳුවකම බිඳුව, බිඳුවකම දෙක, බිඳුවකම හතර, බිඳුවකම හය, බිඳුවකම අට. මේ හැම ලක්ෂ මම පෙන්නන හැම ලක්ෂයකම ඛණ්ඩාංකය වෙන්නේ මේ විදිහටනේ. එහෙනම් මේකේ x වලගේ මොකද්ද? බිඳුව. ඒක නිසා අපි මේ y අක්ෂයට සමාන්තර රේඛාවේ අගය ලියන්නේ සමීකරණය ලියන්නේ x සමානයි බිඳුවයි. x සමානයි බිඳුවයි. බැරි වෙලාවත් මේ දෙක හරහා ලයින් එකක් x අක්ෂයේ y අක්ෂයට සමාන්තරව ඇඳොත් දෙක හරහා සමාන්තරව එතකොට අපි යාට කියන්නේ x සමානයි 2යි. හතර හරහා ගියොත් x සමානයි 4යි. x අක්ෂයට සමීකරණය මොකද්ද කියලා ඇහුවොත් x අක්ෂයේ සමීකරණය කියන්නේ ඒකේ y වලගේ බිඳුව හැමතිස්සෙමනේ y වලගේ බිඳුවයි. x අක්ෂයට x අක්ෂය නම් එයාගේ සමීකරණය වෙන්නේ y සමානයි බිඳුවයි. අපි දැන් මෙතනදී අපිට අවබෝධ කරගන්න ඕන දේ අපි ගමු. y අක්ෂයේ සම්මිතික අක්ෂයේ සමීකරණය මොකද්ද? y අක්ෂයේ සමීකරණය කියන්නේ x සමානයි බිඳුවයි. එතකොට ඔයාලට මෙතනට එන්න ඕන පිළිතුර සම්මිතික අක්ෂයේ සමීකරණය x සමානයි බිඳුවයි. ඊට පස්සේ x අගය ඍණව වැඩි වන විට ශ්‍රිතයේ අගය x ඍණව වැඩි වන විට x ඍණව වැඩි වෙනවා කියන්නේ දරුවනේ මෙහි ඉඳන් මෙන්න මෙහෙට එනවා. මේ x අක්ෂය ඔස්සේ මෙහෙට එනවා. ඍණ 4ට වඩා ඍණ 3 වැඩි, ඍණ 3 වැඩි, ඍණ 2 වැඩි, බිඳුව ඔය ඔක්කොටම වඩා වැඩි. එතකොට ඍණ මේ අක්ෂය දිගේ මෙහාට එනකොට ඍණව වැඩි වන විට ශ්‍රිතය ධනව මේ සිරස් උස එන්න අඩු වෙනවා. ඍණ 3ේදී මෙච්චරක් උසයි. ඍණ 2ේදී මෙච්චරක් උසයි. ඍණ 1ේදී මෙච්චරක් උසයි. මේ උස එන්න අඩු වෙනවා. මේවා හැබැයි ධන අගයන්. ඒක නිසා ධනව අඩු වේ. x යගේ ඍණව වැඩි වන විට ශ්‍රිතයෙහි අගය ධනව අඩු වේ. x යගේ ධනව වැඩි වන විට ශ්‍රිතයේ අගය ධනව වැඩි වේ. ධනව වැඩි වේ. ශ්‍රිතයේ x යගේ ධනව වැඩි වන විට ශ්‍රිතයෙහි අගයත් ධනව වැඩි වේ. එච්චරයි. ඊළඟ එකට අපි උදාහරණ දෙනවා. යාට උපරිම හැඩතල වලට උපරිම හැඩතල වලට අඳිද්දි මේ ආකාරයට ගන්න පුළුවන්. y සමාන ඍණ x වර්ග ඍණ 2x වර්ග ඍණ භාගයයි x වර්ගයේ කාන්දින විදිය ඒක අඳින්න කලින් වගු ටික හදා ගන්න ඕනේ. අපි x වර්ගය දක්වන ආකාරය කියලා දුන්නා. ඍණ x වර්ගය ගන්න එක ඍණ 1කින් වැඩි කරනවා. x වර්ගයගේ ඍණ 1කින් වැඩි කරනවා. ධන 9 ඍණ 1කින් වැඩි කරාම ඍණ 9යි. ධනයි ඍණයි වැඩි වුණාම ඍණ. ධන 4 ඍණ 1කින් වැඩි වුණාම ඍණ 4යි. ධන 1 ඍණ 1කින් වැඩි වුණාම ඍණ 1යි. මේ හැම එකක්ම ඍණ වෙනවා. එතකොට y වලගේ ඍණ. එතකොට x ඍණ 3ේදී y ඍණ 9යි. x ඍණ 3ේදී y ඍණ 9යි. y සමානයි ඍණ x වර්ගයෙන් මෙතන y ඍණ 9යි. ඒ කියන්නේ මේ හැම ලක්ෂයක්ම මේක උඩ ලකුණු කරා ඔයාගේ පොතේදී මේක අඳින්න. එතකොට ඔයාට මේක පුළුවන් වෙයි. y සමානයි ඍණ x වර්ග ලක්ෂ ටික ඒ විදිහට ලකුණු කරගන්නවා. ඊට පස්සේ y සමානයි ඍණ 2x වර්ගය. ඍණ 2x වර්ග ගන්න x වර්ග පීලිය ඍණ 2කින් වැඩි කරනවා. x වර්ග පීලිය ඍණ 2කින් වැඩි කරාම 9 වරක් ඍණ 2 ඍණ 18යි. 4 වරක් ඍණ 2 ඍණ 8යි. 1 වරක් ඍණ 2 ඍණ 2යි. බිංදුව වරක් බිංදුව. ඒ විදිහට y කියන්නේ ඍණ 18 ඍණ 8 ඔය විදිහට එන්නේ. ඒකත් මේක මත ලකුණු කරනවා. ඊට පස්සේ ඍණ භාගයයි x වර්ගෙත් කලින් වගේම ඍණ 6 ඍණ 4 ඍණ 2 අරගෙන ඒක දෙකෙන් බෙදනවා. 36 දෙකෙන් බෙදුවම ඍණ දෙකෙන් බෙදන්නේ. ඒත් ඍණ වෙන්නේ ධනයි ඍණයි බෙදුවම ඍණ. 36 දෙකෙන් බෙදුවම 18යි. 16 දෙකෙන් බෙදුවම 8යි. ඒ විදිහට යන්නේ. එතකොට ඒකත් මේක මත අඳිනවා. දැන් අපිට මේ පොදු ආකෘතියක් අපි මේ ඉගෙන ගන්න යන්නේ. ඒක පොඩ්ඩක් අවබෝධ කර ගැනීම තිබ්බම ඇති. ඔයා තනියෙන් මේක ප්‍රස්තාරය අඳින්න පොතේ ගෙදරදී. එතකොට මේකේ බලමු අර ප්‍රශ්න පහටම මුහුණ දෙන විදිය. මේකේ x වර්ගයේ සංගුණකයේ ඍණ 1යි. ඒ කියන්නේ ඍණ අගයක්. x වර්ගයේ සංගුණකයේ ඍණ වුණොත් ශ්‍රිතය එන්නේ උපරිම විදියට, උපරිම හැඩයට. එතකොට ඍණ x වර්ගය නම් මේක මේ ආකාරයෙන් එන්නේ. උපරිම ලක්ෂ්‍ය, ශීර්ෂ ලක්ෂ්‍ය, වර්තන ලක්ෂ්‍ය එක කණ්ඩාංක මොනවද? බිඳුව.
උපරිම අගය හැරොම් අගය මුදුනේ අගය බිඳුවයි. සම්මිතික අක්ෂයේ සමීකරණය y අක්ෂය ඒ කියන්නේ x සමානයි බිඳුවයි. x යගේ ධනව වැඩි වන්නේ විට y යගේ x යගේ ධනව වැඩි වන විට y යගේ මේ ශ්‍රිතය මොකද වෙන්නේ? එන්න ඍණව මේ ඍණ මොකද වෙන්නේ? ඍණව අඩුවේ මේවා එන්න අඩු වෙනවනේ. ඍණ ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ අඩු වෙනවා. x යගේ ධනව වැඩි වෙන විට ශ්‍රිතයේ ඍණව අඩුවේ. x යගේ ඍණව වැඩි වන විට ශ්‍රිතයට මොකද වෙන්නේ? ඍණව මේ එන්න මෙහාට යද්දී අඩු වෙනවා. ඍණ සංඛ්‍යා අඩු වෙනවා කියන්නේ විශාලත්වය වැඩි වෙනවා. එහෙනම් මේක පිළිතුරු සම්පූර්ණ කරන්න පුළුවන්. x යගේ ඍණව වැඩි වන විට ශ්‍රිතය ඍණව වැඩි වේ. මේ පැත්තට ශ්‍රිතය ඍණව වැඩි වේ. මේ පැත්තට ශ්‍රිතය ඍණව අඩු වේ. තව එකපාරක් මේ අවසාන දෙක කියලා දෙන්න. x අගය ධනව වැඩි වන විට y අගය මෙතනදී අගය මෙතන උසට වඩා මෙතන උස වැඩි. මෙතන උස තවත් වැඩි. හැබැයි මේ වැඩි වෙන්නේ ඍණ අගයන්නේ දරුවනේ. ඒක නිසා මේක ඍණව අඩුයි. ඍණ අගයන් වැඩි වෙනවා කියන්නේ ඍණව අඩු වෙනවා. මේ පැත්තේ නම් එනකොට මොකද වෙන්නේ? ඍණව වැඩි වෙනකොට මොකද වෙන්නේ? x වල අගය ඍණව වැඩි වෙන විට ශ්‍රිතය එන්න සිරසුස අඩු වෙනවා. සිරසුස අඩු වෙනවා කියන්නේ ඍණ අගය විශාලත්වය වැඩි වෙනවා. එහෙනම් ඍණව වැඩි වේ. ඊට පස්සේ y සමානයි x වර්ග ශ්‍රිතයේ ප්‍රස්ථාරවල පොදු ලක්ෂණ ටික බලන්න. මේ හැඩතල වලට අපි කියනවා පරාවල කියලා. ඒකේ සම්මිතික අක්ෂය සමීකරණයට කියනවා x සමානයි බිඳුව කියලා. හැරුම් ලක්ෂයේ ඛණ්ඩාංකයේ බිඳුවකම බිඳුව. ඊට පස්සේ හැරුම් ලක්ෂයේ අගය බිඳුවයි. සංගුණකයේ ධනාගයක් ගන්නවා නම් අවම ලක්ෂයක් තියෙන්නේ. සංගුණකයේ ඍණාගයක් ගන්නවා නම් උපරිම ලක්ෂයක් තියෙන්නේ. මේ ගන්න යන්නේ දරුවනේ y සමානයි ax වර්ග දින b ආකාරයේ වර්ගජ ශ්‍රිතවල ප්‍රස්ථාර. දැන් මේකතන උදාහරණ අපි කීපයක් ඉගෙන ගන්න දරුවනේ. x වර්ග ධන 3 x වර්ග ධන 3 අඳිද්දිත් අපේ මේ පේලි වගුව අඳින්න පේලි ටික අවබෝධ කරගන්න ඕනේ. ඉස්සෙල්ලා x ඊට පස්සේ x වර්ගය ඊට පස්සේ ධන 3 තුනක් එකතු කරනවා. y කියන්නේ x වර්ග පේලියයි 3 පේලියයි එකතු කරාම එන අගය. එතකොට x ඍණ 3 දී අපි 9 4 1 වෙන විදිහට ගත්තා. මේ දෙක එකතු කරන්න තියෙන්නේ. 9යි 3යි 12යි 4යි 3යි 7යි 1යි 3යි 4යි ඔය විදිහට යන්නේ. බලන්න එතන සම්මිතිකත්වයේ තේරුම් ගන්න. 12යිදී 12යි 7යිදී 7යි 4යිදී 4යි 3 විශේෂ ලක්ෂය. 0.3 විශේෂ ලක්ෂය. ඒක තමයි අවම ලක්ෂය. ශ්‍රිතයේ x වර්ගයේ සංගුණකයේ ධනනේ ඒක අවමයක්. එහෙමනම් අවම ලක්ෂයේ ඛණ්ඩාංක මොකද්ද? 0.3. අවමාගය මොකද්ද? 3. y වල අගය. එතකොට ඒක බලන්න ප්‍රස්ථාර කොලේ ලකුණු කරන විදිය. y වල වැඩි මාගය 12, අඩු මාගය 3. එහෙමනම් y වල වැඩි මාගය 12 වෙන විදිහට y අක්ෂය තීරණය කරගන්නවා. x වල අඩු මාගය ඍණ 3, වැඩි මාගය ධන 3. හරියට ප්‍රස්ථාර කොලේ මැද්දෙන් ගහුවම y අක්ෂය හරි. x අක්ෂය කියන්නේ දෙපැත්තට සමාන අගයන් තියන්නේ ඒකයි. මේ y අක්ෂය තමයි පොඩ්ඩක් වෙනස් වෙන්නේ. ඒක පල්ලෙහායින්ම ලකුණු කරලා බිඳුවේ ඉඳන් ඉහළට ගියා නම් හරි. ඊට පස්සේ මේ ලක්ෂ ටික ලකුණු කරගන්න. x ඍණ 3 දී y ධන 12, x ඍණ 3 y 12, x ඍණ 2 දී y 7යි, x ඍණ 1 දී y 4යි, x බිඳුවේදී y 3යි. ඒ විදිහට සලකුණු කරන්න. එතකොට y සමානයි x වර්ග ධන 3 මෙන්න මේ ආකාරයෙන් සලකුණු කරගන්න පුළුවන්. මේකේ අවම ලක්ෂය 0.3. අවමාගයේ y වලගේ 3යි. මේ විදිහට. ඊළඟට y සමානයි x වර්ග ඍණ 2. x වර්ග ඍණ 2 අඳිද්දිත් x වර්ගයෙන් අගයෙන් දෙකක් අඩු කරනවා. ඍණ 2 එක දිගට දාගෙන යනවා. ඊට පස්සේ මේ දෙක එකතු කරනවා කියන්නේ 9න් දෙකක් ගියාම ධන 9යි ඍණ 2යි ධන 7යි. වැඩි සංඛ්‍යාවේ ලකුණු ධනනේ ධන 7යි. ලකුණු දෙක අසමාන නම් නිකිලා අඩු කරනවානේ. 9න් දෙකක් 7යි වැඩි සංඛ්‍යාවේ ලකුණු ධන. 4න් දෙකක් 2යි වැඩි සංඛ්‍යාව ධනනේ 4නේ. ඒක ධන. ඒක නිසා
ධන 1යි ඍණ 2යි අඩු කරනවා. දෙකෙන් එකක් 1යි. වැඩි සංඛ්‍යාව ඍණනේ. ඒක නිසා ඍණ. ඍණ 2යි බිඳුවයි අඩු කරනවා. දෙකෙන් බිඳුවක් 2යි. ඍණ 2යි. ඍණ දෙකෙන් එකක් ඍණ 1යි. ඒ විදිහට මෙන්න මෙහෙම සලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න සමමිතිකත්වය මේ පැත්තට 7යි මේ පැත්තට 7යි. මෙහෙට 2යි මෙහෙට 2යි. මෙහෙට ඍණ 1යි මෙහෙට ඍණ 1යි. මේක බිඳුවකම ඍණ 2. ඒක විශේෂ ලක්ෂයක්. ඒක තමයි අවම ලක්ෂය බිඳුවකම ඍණ 2 අවමාගේ ඍණ 2යි. කණ්ඩාංක මේ විදිහට දක්ව ගන්න පුළුවන්. ඒකෙත් බලන්න මේ පරිමාණය සලකුණු කරගන්න y වලට අඩුම එන්න ඕන ඍණ 2. අඩුම ඍණ 2 වැඩිම ධන 7. උඩට 7යි පල්ලෙහාට 2යි. මේ පැත්තට ඍණ 3යි මේ පැත්තට ධන 3යි. මේ විදිහට සලකුණු කරනවා. මෙතනදී බලන්න x අක්ෂයෙන් පල්ලෙහාට ප්‍රස්ථාරයේ ගමන් කරනෝනේ ඍණාගයන් තියෙන නිසා. බලන්න අපි ඒක පොඩ්ඩක් ලක්ෂ්‍ය ලකුණු කරන විදිහ බලමු. x ඍණ 3ේදී y 7යි. x ඍණ 3ේදී y 7යි. x ඍණ 3 y 7යි. ඊට පස්සේ x ඍණ 2ේදී y 2යි. x ඍණ 1ේදී y ඍණ 1යි. x ඍණ 1ේදී y පල්ලෙහාට යන්න ඕන ඍණ 1යි. x ඍණ 1ේදී y ඍණ 1යි මෙතන. x බිඳුවේදී y ඍණ 2යි. මෙතන ඍණ 2. x ධන 1ේදී y ඍණ 1යි. ධන 1ේදී ඍණ 1යි මෙතන. x 2ේදී බිඳුවයි. x 2ේදී y 2යි. x 2ේදී y 2යි මෙතන. ඒ විදිහට යන්නේ. එතකොට ලක්ෂ්‍ය ටික ආපහු ලකුණු කරන විදිහ කියන්න මේ දෙක අඩි රෝලෙන් යා කරනවා. ඊට පස්සේ මෙතන ලක්ෂ්‍ය 3 සුමටව වක්‍ර කරගන්නවා. ඊට පස්සේ මේ දෙක යා කරනවා. ඒක තමයි මේ විදිහට දක්වන්නේ. y සමානයි x වර්ග ඍණ 2 ප්‍රස්ථාරය මොකද බලන්න දැන් වෙලා තියෙන්නේ. ඒකේ අවම ලක්ෂ්‍ය මොකද්ද? බිඳුවකම ඍණ 2. අවමගේ මොකද්ද? ඍණ 2යි. දැන් y සමානයි ඍණ 2යි x වර්ග ධන 3 ප්‍රස්ථාරය අඳින විදිය බලමු. මේවා ඔක්කොම ඔයගොල්ලෝ දන්නවා x වර්ගයේ ඉස්සරහා තියෙන ඍණාගයක් නිසා උපරිම කියලා. දැන් බලන්න එකපාරටම හැඩයත් වෙනස් වෙලා තියෙනවා. අපි ඍණ 2x වර්ග ධන 3 ගන්න ආකාරය බලමු. x වලට අර විදියට ගත්තම x වර්ගේ මේක වෙනවා. ඍණ 2x වර්ග ගණිතදී x වර්ගයේ අගය ඍණ 2කින් වැඩි කරනවා. බලන්න 9 ඍණ 2කින් වැඩි කළාම ඍණ 18යි. 4 ඍණ 2කින් වැඩි කළාම ඍණ 8යි. 1 ඍණ 2කින් වැඩි කළාම ඍණ 2යි. ඒ විදියට එන්නේ. කියන්නේ මේ ලක්ෂ්‍ය ඔක්කොම ධනනේ. ඒක ඍණෙන් වැඩි කළාම ඔක්කොම ඍණ. එතකොට ඍණ 18 ඍණ 8 ওই විදියට එනවා දෙකකින් වැඩි කරපු අගය. ඊට පස්සේ මේකට කීයක් එකතු කරන්නලු? 3ක්. හැම එකටම 3 ගානේ පේලිය එකතු කරගෙන යනවා. ඊට පස්සේ y වල අගය ගන්න මේ දෙක එකතු කරනවා. බලන්න නිකිල එකතු කිරීමේදී අසමාන ලකුණු අසමාන නම් අඩු කරනවා. වැඩි සංඛ්‍යාව පිළිතුරේ ලකුණ ඍණ 18 ධන 3 කියන්නේ ඍණ 15යි. ඍණ 8 ධන 3 කියන්නේ ඍණ 5යි. ඍණ 2 ධන 3 කියන්නේ ධන 1යි. බිඳුව ධන 3 කියන්නේ 3යි. මේ පැත්ත ධන 3යි ඍණ 2යි කියන්නේ ධන 1යි. ඍණ 8යි ධන 3යි කියන්නේ ඍණ 5යි. ඒ විදිහට ලක්ෂ්‍ය ටික ලකුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ බලන්න සම්මිතිකද කියලා අවසානයේ මේව පිළිවුවට පස්සේ මෙතන ඍණ 15යි මෙතනත් ඍණ 15යි. මෙතන ර්ණ 5යි මෙතනත් ඍණ 5යි. මෙතන ධන 1යි මෙතන ධන 1යි මෙතන 3යි. මේ බිඳුවක මා 3 ලක්ෂ්‍ය වටා මෙයා සමමිතිකයි. බලන්න බිඳුවක මා 3 ලක්ෂ්‍ය වටා සමමිතිකයි නේ. දෙපැත්තට මේක විහිදෙනවා. සමානව විහිදෙනවා. මෙන්න මේලා මේ y අක්ෂය වටා මේක සමමිතික වෙනවා. එතකොට මේ අගය හරහා තමයි මේක හැරෙන්නේ. මේ ලක්ෂ්‍යයට කියනවා අපි උපරිම ලක්ෂ්‍ය කියලා. උපරිම ලක්ෂ්‍ය කණ්ඩාංක බිඳුවක මා 3. උපරිම අගය 3යි. සම්මිතික අක්ෂය සමීකරණය x සමානයි බිඳුවයි. ඔය ප්‍රශ්න ටික තමයි අහන්නේ. එතකොට අපි මේ ඍණ 2x වර්ග ධන 3 එන්දම් මෙන්න මේ ආකාරයෙන් එනවා. එතන ලක්ෂ්‍ය ටික ලකුණු කරගනිද්දී මේ කණ්ඩාංක තලයේ ඇඳ ගනිද්දී පොඩ්ඩක් කල්පනාවෙන් ඇඳ ගන්න ඕනනේ. y වල අඩුමාගේ ඍණ 15 වැඩිමාගේ ධන 3. අඩුමාගේ ඍණ 15 වැඩිමාගේ ධන 3. බලන්න මේ විදිහට තමයි මේ ඇඳලා තියෙන්නේ. මේ පැත්තට 3ක් මේ පැත්තට 15ක් යන්න. ඊට පස්සේ x අක්ෂය නම් සමානව ගන්න පුළුවන් නේ. මේ පැත්තට 3යි මේ පැත්තට ධන 3යිනේ. ඒක සමානව හරි මැද්දෙන් ගහන්න පුළුවන්. y අක්ෂය තමයි y අක්ෂය මත x අක්ෂය අඳින තැන තමයි තීරණය කරගන්න ඕන. අඳින තැන තීරණය කරගන්නේ මේ ඉහළට 3ක් අනින්න එපා. ඉහළට 3ක් යන්න ඉඩ තියාගෙන මෙන්න මෙතනින් x අක්ෂය සලකුණු කරගන්න.
ඊට පස්සේ මේ ලක්ෂ ටික ලකුණු කරගන්න තියෙන්නේ ඒක ඔයාලට දැන් පුළුවන් ඇති කියලා හිතනවා. ඍණ 2x වර්ග ඍණ 2. ඒකෙදි බලන්න මෙතන මේ ඍණ 2x වර්ග පේලිය මං කලින් කියලා දුන්නා. ඊට පස්සේ දෙකක් අඩු කරනවා ඒකත් කියලා ඒක දාගෙන යනවා. ඊට පස්සේ y කියන්නේ මේ දෙක එකතු කරනවා. බලන්න ඍණයි එකතු කරනවා. නිකිල එකතු කරද්දි මොකද වෙන්නේ? ඍණ නම් ඍණ සලකුණ මේ ලකුණු දෙක සමානයිනේ. ලකුණු දෙක සමාන වුණාම ඍණ 18යි ඍණ 2යි ඍණ 20යි එකතු කරනවා. ඍණ නිසා ඍණ 2යි ඍණ 8යි ඍණ 10යි ඍණ 2යි ඍණ 2යි ඍණ 4යි බිංදුව ඍණ 2 ඍණ 2යි මෙතනත් ඍණ 2යි ඍණ 2යි ඍණ 4යි ඍණ 8යි ඍණ 2යි ඍණ 10යි ඔක්කොම ඍණ. ඒකේ ඔක්කොම එකතු කරන්න තියෙන්නේ නේද? පැහැදිලිව තේරුම් ගන්න මේ හැම එකක්ම ඍණනේ. ඒක නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. දැන් බලන්න මේකේ පරිමාණ සලකුණු කරගන්න ඍණ 20ක් y වල පල්ලෙහාටම ඍණ 20ක් එන්න ඕන. අඩු වගේ ඍණ 2යි. ඒක නම් බිංදුවේ ඉඳන් පටන් ගත්තා නම් හරි. x අක්ෂයේ ප්‍රශ්නයක් නැහැ. මේ විදිහටම එන්නේ. මේක සලකුණු කරාම මෙන්න මේ ආකාරයෙන් එනවා. ඔයාලට පැහැදිලිව මතක ඇති x වර්ගයේ ශ්‍රිතය බිංදුවකම බිංදුව හරහා ගියේ. හැබැයි මේ x වර්ග ධන 3වත් ඍණ 2x වර්ග ධන 3 ගියේ 3ක් උඩට. ඍණ 2 ගියේ 2ක් පල්ලෙහාට. අපි ඉදිරියේදී ඒක අවබෝධ කරගමු මොකක්ද මේ වුනේ කියලා. දැන් බලන්න ax වර්ග ධන b ආකාරයේ වර්ගජ ශ්‍රිත වලට අපි පොදු දෙයක් අවබෝධ කරගමු. සිම්පල් a ධන නම් අවමයක්, සිම්පල් a ඍණ නම් උපරිමයක්. සම්මිතික අක්ෂයේ x සමානයි බිංදුව, උපරිම හෝ අවම ලක්ෂයේ ඛණ්ඩාංක බිංදුවකම b. උපරිමාගය b. දැන් බලන්න දරුවනේ ඒක තේරුම් ගන්න x වර්ගයේ සංගුණකය ධන නම් අවම හරිද ඍණ නම් උපරිම. ඔන්නේ දේ අවබෝධ කරගත්තා. මේ හැම හැඩතලයකටම කියන්නේ මොකද්ද? පරාවලයක්. හරිද? ඊළඟ එක ඊට පස්සේ අපි මේ අවම හරි උපරිම ලක්ෂ්‍ය මේ ප්‍රස්ථාරයෙන්ම තීරණය කරනවා. බලන්න මේකේ y සමාන ax වර්ග ධන b වුණාම මේක සිම්පල් a ධන නම් මේකේ තියෙන්නේ මේක ධන අගයක් නේ අවමයක්. අවම ලක්ෂ්‍ය ඛණ්ඩාංක 0.3. අවම ලක්ෂ්‍ය ඛණ්ඩාංක 0.3. අවම අගය 3යි. ඒ කියන්නේ ax වර්ග ධන b නම් අවම අගය b. මෙතන අවම ලක්ෂ්‍ය 0.2 අවම අගය ඍණ 2යි. 0.2 අවම ලක්ෂ්‍ය අවම අගය ඍණ 2යි. මේක උපරිමයක් නේ. මේකේ උපරිම ලක්ෂ්‍ය ඛණ්ඩාංක 0.3. උපරිම ලක්ෂ්‍ය ඛණ්ඩාංක 0.3. උපරිම අගය 3යි. උපරිම ලක්ෂ්‍ය ඛණ්ඩාංක 0.3 උපරිම අගය 3යි. මේකේ උපරිම ලක්ෂ්‍ය ඛණ්ඩාංක 0.2 උපරිම අගය ඍණ 2යි. උපරිම ලක්ෂ්‍ය ඛණ්ඩාංක 0.2 උපරිම අගය ඍණ 2යි. එහෙනම් පොදුවේ කියන්න පුළුවන් ax වර්ග ධන b ආකාරයේ ශ්‍රිතයක උපරිම හෝ අවම ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක 0.b උපරිම හෝ අවම අගය b. ඒ විදිහට ඊට පස්සේ මේ වර්ගජ ශ්‍රිතයක ප්‍රස්ථාරවල සිරස් විස්ථාපන කොහොමද කියලා අවබෝධ කරගන්නේ. බලන්න y සමානයි x වර්ගය කියන ශ්‍රිතය x වර්ගයේ ධන 3 කියන ශ්‍රිතය බවට පත් වෙනවා මේක 3කින් එකතු වුණාම. 3ක් එකතු වුණාම හැම අගයටම. ඇයි අපි කිව්වේ x වර්ගයට 3ක් එකතු කළාමනේ x වර්ග ධන 3 එන්නේ. x වර්ග පීඩියට 3ක් එකතු කරනවා. ඒක නිසා මේ හැම ලක්ෂයක්ම 3කින් උඩට ගියා. පැහැදිලිද? ඒ විදිහට තමයි x වර්ග ධන 3 එන්නේ. ඊට පස්සේ x වර්ග ඍණ 2 එන්නේ 2කින් පල්ලෙහාට අඩු කරා. එතකොට x වර්ගයේ අවම ලක්ෂ්‍ය වෙන්නේ 0.0. x වර්ග ධන 3 අවම ලක්ෂ්‍ය වෙන්නේ 0.3. x වර්ග ඍණ 2 අවම ලක්ෂ්‍ය වෙන්නේ 0.2. ඊට පස්සේ අවම අගය වෙන්නේ මෙතන 0, මෙතන 3, මෙතන ඍණ 2. ඒ විදිහට යන්නේ.
ඉහළට විස්ථාපනය කරාම x වර්ග ධන 3. පහළට විස්ථාපනය කළාම 2කින් x වර්ග ඍණ 2. ඒ වගේ මෙතන අහලා තියෙන්නේ ඒකක 6කින් ඉහළට විස්ථාපනය කරාම x වර්ග ධන 6. 2කින් පල්ලෙහාට විස්ථාපනය කරාම x වර්ග ඍණ 2. x වර්ග ධන 6 අවම ලක්ෂ්‍ය ඛණ්ඩාංක 0.6. x වර්ග ඍණ 2 අවම ලක්ෂ්‍ය ඛණ්ඩාංක 0.2. ඊළඟට අපි වර්ගජ ශ්‍රිතාකාර y සමාන ax වර්ග ධන b ආකාරයේ විශේෂ ගැටළු ආකාර දෙවර්ගයක් ඉගෙන ගන්නවා. මේ පළවෙනි වර්ගය y අගය ප්‍රාන්තරයට අදාළ x හි අගය ප්‍රාන්තරය. මේ ශ්‍රිතය ඇඳලා ශ්‍රිතය ඇසුරින් y වල අගයකට අදාළව x වල අගය බලන විදිය. මේ x වර්ග ඍණ 3 ශ්‍රිතය අඳින්න කියන මුලින්ම. හරිද? ඊට පස්සේ x වර්ග ශ්‍රිතය y සමාන x වර්ග ඍණ 3 ඇඳලා පස්සේ y කුඩයි 6 x හි අගය පරාසය හොයන්න කියනවා. y කුඩයි 6. එතනදී දරුවනේ කරන්නේ ඉස්සෙල්ලා x වර්ග ඍණ 3 ඇඳගෙන ඉන්නවා. x වර්ගෙට මෙන්න මේ අගයන් ටික අරගෙන තියෙනවා. x වල ඍණ 4 ඉඳන් ධන 4ට. x වර්ගය කියන්නේ මේක වර්ග කරාම දැන් අපි අර ඍණ 3නේ ගත්තේ මේකේ ඍණ 4ම අරගෙන තියෙනවා. අපි ඒකම දාගත්තා. ඍණ 3 ඊට පස්සේ හැම එකෙන්ම අඩු කරනවා. 16න් 3ක් 13යි. ඔය විදිහට හැම එකෙන්ම 3ක් අඩු වෙනවා. බලන්න මේ වයේ ධන කියන්නේ එක ඍණ 3. මේකේ වැඩියගේ ඍණ. ඒක නිසා තමයි මෙතන ඍණ 2. මෙතන ඍණ 3. ඒ විදිහට වෙලා තියෙනවා. දෙපැත්ත සම්මිතිකද කියලා බලනවා. 13ට 13, 6ට 6, 1ට 1, ඍණ 2ට ඍණ 2, ඍණ 3. මේ විදිහට ගිහිල්ලා තියෙන්නේ. ඒ ලක්ෂ්‍ය ටික ලකුණු කරලා තියෙනවා. බලන්න x ඍණ 4 දී y ධන 13යි. x ඍණ 3 දී y 6යි. ඍණ 2 දී x ඍණ 2 දී y ධන 1යි. ඒ විදිහට ගිහින් දැන් බලන්න මේකේ y වල අගය y වල උඩට 13ක් එන්න ඕන, පල්ලෙහාට 4ක් එන්න ඕන. ඒ විදිහට ලකුණු කරගෙන තියෙන්නේ. ඊට පස්සේ මේ වර්ගජ ශ්‍රිතේ මේක ඇඳගෙන තියෙනවා. ඊට පස්සේ y මේ අපිට හොයන්න කියන්නේ දරුවනේ y කුඩයි 6නේ. අපි ඒක නිසා y සමානයි 6 අඳගෙන ඉන්නවා. y සමානයි 6 කියන්නේ හැම ලක්ෂකම y වල අගය 6යි. හැම ලක්ෂකම y වල අගය 6යි කියන්නේ x අක්ෂයට සමාන්තරයි. y සමානයි 6යි. එන්න මෙහිම y සමානයි 6 ලයින් එක ඇඳ ගන්නවා. ඒක තද රේඛාවකින් ඇඳ ගන්න ඕනේ. මේක කඩ රේඛාවක් ඇඳලා කඩ රේඛාවක් මේක තද රේඛාවෙන් ඇඳ ගන්නවා. ඊට පස්සේ මේ ශ්‍රිත දෙක දැන් මේ පරාස හොයද්දි මේ බය විසඳුම් හොයද්දි මේ වගේ ගැටලු වලදී මේ ලයින් එක ඇඳගත්තට පස්සේ ඒ ඡේදනය වෙන තැන් දෙක තියෙනවනේ. ඒ ඡේදනය වෙන තැන් දෙක ඔස්සේ x අක්ෂයට එනවා කඩ රේඛාවක් මගින් සිරස්ව. x අක්ෂයට එනවා කඩ රේඛාවක් මගින් සිරස්ව. ඡේදනය වෙන තැන් දෙක මේවා. මෙන්න මෙතන ඉඳන් මෙතනට ආවම මෙතන අගය මොකද්ද? ධන 3යි. අපේ වෙලාවට මේක නම් පූර්ණ අගයකට හරියටම සෙට් වෙනවා. මේකෙත් පූර්ණ අගයකට හරියටම සෙට් වෙනවා. සමහර වෙලාවට මේ පූර්ණ අගයකට නෙමෙයි අතරමැද අගයකට සෙට් වෙන්නේ. ඒතකොට අතරමැද අගයක් ආවොත් එම අපි ඒක නිමානය කරන්න ඕනේ. මෙතනදී ඒක නිමානය කරන්න අවශ්‍ය නැහැ. මේ අගයම ගන්නවා. මෙතන ඍණ 3යි, මෙතන ධන 3යි. දැන් අපි ඔන්න කල්පනා කරන්න පටන් ගන්නවා. මෙතන ඍණ 3යි, මෙතන ධන 3යි. හරිද? දැන් බලන්න y සමානයි 6 ලයින් එක මෙහෙම. දැන් මෙයා අහන්නේ මොකද්ද? y 6ට වඩා අඩුයි. y 6ට වඩා අඩුයි. හරි. දැන් ඔයා හිතන්න ඔයා මෙන්න මේක උඩ ඉන්නවා. y සමාන 6 ලයින් එකේ ඔයා ඉඳගෙන ඉන්නවා. y සමාන 6 ලයින් එකේ ඔයා ඉඳගෙන ඉන්නකොට ඔයා බලනවා ඔයාට උඩ කවුද ඉන්නේ පල්ලෙහා කවුද ඉන්නේ කියලා. ඔයාට පල්ලෙහා ඉන්න කට්ටිය මේ y කුඩයි 6 y පැත්තට කට වැහිලා. එතකොට y වල අගේ අඩුයි. මේ වක්‍රය ගැන තමයි දැන් අධ්‍යයනය කරන්නේ. හරිද? මෙතන ඔයා උඩ ඉඳගෙන ඉන්නකොට y කුඩයි 6 කියන්නේ මේ 6ට වඩා පල්ලෙහා ඒවනේ. y 6ට වඩා පල්ලෙහා වක්‍රය දෙසට යන්න. වක්‍රය 6ට වඩා පල්ලෙහා තියෙන්නේ මෙන්න මේ ඒරියා එකනේ. 6ට වඩා පල්ලෙහා තියෙන්නේ x වලගේ මේ දෙකේදී නේද? මේ ඡේදනය වෙච්ච තැන් දෙකේදී මේ අතරමැද්දේදී y වලගේ 6ට වඩා අඩුයි. y වලගේ 6ට වඩා අඩුයි මේ අතරමැද්දේදී. එහෙමනම් ඍණ 3ට වඩා වැඩි උටයි ධන 3ට වඩා අඩු විටයි මෙන්න මේ අගය ප්‍රාන්තරය තුලදී මේ වක්‍ර රේඛාව 6ට වඩා y වලගේ අඩුයි. මේ වක්‍රයේ y වලගේ 6ට වඩා අඩුයි. මේ ඍණ 3ේදී ධන 3ේදී මේ ප්‍රාන්තරය තුලදී අඩුයි. ඒක නිසා අපි කියනවා මෙන්න මෙහෙම දරුණුවට y කුඩයි 6 වන x පරාසය ඍණ 3ට වඩා වැඩි විට
ධන 3ට වඩා අඩු විට. එතකොට ඒක අර අසමානතාව සලකුණු දෙකක් ඔස්සේ ලියනකොට ඍණ 3 වැඩි x අඩුයි 3. ඍණ 3 කට අරිනු x පැත්තට. x වැඩි ඍණ 3ට වඩා. මේ පැත්තට කට වැහෙනවා. මේ පැත්ත ධන 3. x 3ට වඩා අඩුයි. ඍණ 3ට වඩා වැඩි ධන 3ට වඩා අඩුයි. අගේ ප්‍රාන්තරය කියන්නේ කෙටියෙන් අපිට මේ ලකුණු කිරීම මෙහෙම ලකුණු කිරීම අමාරු නම් මේ විදිහටත් පිළිතුරු ලියන්න පුළුවන්. x යාගේ ඍණ 3ට වඩා වැඩි විට ධන 3ට වඩා අඩු විට. මෙච්චර මේ ලොකුවට ලියන්න අවශ්‍ය නැහැ. මේ ඔයාලට තේරුම් ගන්න ලියන්නේ. ඔයා එක පිළිතුරයි ලියන්න දරුවනේ. ඍණ 3ට වඩා වැඩි විට ධන 3ට වඩා අඩු විට. මෙන්න මෙයාව ලියනවා. එයාව ලියන්න බැරි නම් ඔයා මෙන්න මෙතන ඉඳන් මේක ලියනවා. x යාගේ ඍණ 3ට වඩා වැඩි විය යුතු අතර ධන 3ට වඩා අඩු විය යුතුයි. ඍණ 3ට වඩා වැඩි විය යුතුයි. ධන 3ට වඩා අඩු විය යුතුයි. ඒ කියන්නේ y කුඩයි 6. y 6ට වඩා අඩු වන විට. y 6ට වඩා වැඩි වෙන්නේ මොන අවස්ථාවේද? ඔයා මෙතන ඉඳගෙන ඉන්නකොට මේ හරිය ඉඳගෙන ඉන්නකොට 6ට වඩා වැඩි වෙන්නේ මෙන්න මේ ඒරියා එකේදී මේ ඉහළ යනෝනේ. ඔයාට වඩා උසයි මෙයාලා. එතකොට මෙතනින් එහාට තමයි ඔය දේ සිද්ධ වෙන්නේ. x පරාසය කොහෙද? මේ මෙතනට වඩා වැඩි අගය, මෙතනට වඩා අඩු අගය. මේ පැත්තට කියන්නේ x වලගේ අඩු වෙනවනේ එන්නේ. ඍණ 3ට වඩා x වලගේ අඩු විට 6ට වඩා y වලගේ වැඩි වෙනවනේ. ඒ වගේම මෙතනත් 6ට වඩා y වලගේ වැඩි වෙනවා. ඒ ධන 3ට වඩා වැඩි විට. එහෙනම් අපිට කියන්න පුළුවන් x විශාලයි 3. x විශාලයි 3. x කුඩයි ඍණ 3. x විශාල 3 සහ x කුඩයි ඍණ 3 අවස්ථාවලදී y විශාලයි 6 වෙනවා. ඒක මම අමතර දෙයක් කියලා දුන්නා. y සමාන x වර්ග ඍණ 4. මෙන්න මේ ශ්‍රිතයට මේ ප්‍රශ්න වලට උත්තර සපයන්න. ශ්‍රිතය ධනව වැඩි වෙන, ධනව අඩු වෙන, ඍණව වැඩි වෙන, ඍණව අඩු වෙන. ඔය කතන්දරය අවබෝධ කරගන්න ඕන. අපි ඉස්සෙල්ලා මේ y විශාලයි හෝ සමානයි බිඳුව ගමු. y සමාන x වර්ග ඍණ 4 දැන් අපි ආපහු කියලා දෙන්න ඕනේ. ඒක ලක්ෂ ටික මේ විදිහට දාගන්න ඕනේ. y විශාලයි හෝ සමානයි බිඳුව කිව්වම y සමාන බිඳුව ඇඳ ගන්නවා. y සමානයි බිඳුව කියන්නේ x අක්ෂයනේ දරුවෝ. ඔන්න x අක්ෂය. ඊට පස්සේ ඒ අඳින ලයින් එකයි දැන් අපි කලින් එකේ දරුවනේ මේ y සමානයි 6 ඇඳලා වක්‍රය ඇඳලා ඒ දෙක ඡේදනය වෙන ලක්ෂ්‍ය ගත්තානේ. අන්න ඒ වගේ මෙතනත් මේ වක්‍රයයි මේ x අක්ෂයයි දෙක ඡේදනය වෙන තැන මෙතන. එතකොට ඒ අගයන් දෙක x අක්ෂය මතට එන්න ඕනේ. x අක්ෂයේදීනේ මේක කැපෙන්නේ. ඒක නිසා ඍණ 2යි ධන 2යි ඒ අගයන් දෙක. හරි. දැන් කල්පනා කරනවා. y විශාලයි හෝ සමානයි බිඳුව. ඒ කියන්නේ මේක උඩ ඉඳගෙන ඉන්නවා. මේක උඩ ඉඳගෙන හිටියාම යාට වඩා ඉහළින් තියෙන්නේ මේ ඒරියා එකේදීනේ මෙතනට වඩා අඩු විට. මෙතනට වඩා වැඩි විට. මේ වක්‍ර රේඛාව ඉහළින් තියෙන්නේ. මේකනේ y සමාන බිඳුව. ඒකට ඉහළින් තියෙන්නේ මේ ආකාරයේදී. එතකොට දෙකට වඩා වැඩි විට. දෙකට වඩා වැඩි විට ඍණ දෙකට වඩා අඩු විට. එහෙමනම් අපි ලියන්නේ x විශාලයි 2. x කුඩයි ඍණ 2. බලන්න පිළිතුරු ලියලා තියෙන විදිහ මෙතන සමාන ලකුණක් තියෙන නිසා සමාන ලකුණක් දාන්න ඕන. x කණ්ඩාංකයේ ඍණ 2ට සමාන හෝ අඩු අගය. ඍණ 2ට සමාන හෝ අඩු අගය. ධන 2ට සමාන හෝ වැඩි අගය. x කණ්ඩාංක ඍණ 2ට සමාන හෝ අඩු අගය සහ ධන 2ට සමාන හෝ වැඩි අගය. ඒක මේ ලකුණත් එක්ක මේ විදිහට දාන්න පුළුවන්. ඍණ 2 කුඩයි හෝ සමානයි හෝ ධන 2ට වැඩි.
රයිට්. ඊට පස්සේ අනිද්දී ශ්‍රිතය ධනව වැඩිවන 100 අගේ පරාසය. ශ්‍රිතය ධනව වැඩිවන 100 අගේ පරාසය. ධනව අඩුවන 100 අගේ පරාසය. අපි ඉස්සෙල්ලා පළවෙනි එක බලමු. ධනව වැඩි වෙනවා. ධනාගයන් එන්න වැඩි වෙනවා. ශ්‍රිතය කියන්නේ මේ රේඛාව. බලන්න මේ රේඛාව මෙන්න මෙතනදී ධන අගයන් එන්න වැඩි වෙනවා. මේ මම පෙන්නන මේ සිරස් උස මේ හැම තැනකම y වලගේ එන්න වැඩි වෙනවනේ. මේක තවත් සීමාවක් නැහැ. මේක තව ඉහළට වැඩි වෙනවා. එතකොට දෙකට වඩා වැඩි වෙනකොට x වලගේ දෙකට වඩා වැඩි වෙන විට ශ්‍රිතය ධනව වැඩි වේ. එහෙමනම් අපි ලියනවා x විශාලයි 2 වුණාම x දෙකට වඩා වැඩි වුණාම x විශාලයි 2 x පැත්තට කට අරිනවා. x විශාලයි 2 වුණාම ධනව වැඩි වෙනවා. ඊට පස්සේ ධනව අඩු වෙනවා. ධනව අඩු වෙන්නේ මෙන්න මේ අවස්ථාවේ. මේ පැත්තට ධනව වැඩි වෙනවා නම් මේ පැත්තට ධනව අඩු වෙනවා. ධනව අඩු වෙන්නේ x වලගේ මොකද වෙන්නේ? මෙහි ඉඳන් මෙහාට එනකොටනේ. බලන්න මෙතන උස මේ ලොකු ගාන. මෙතන උස ඊට අඩුයි. මෙතන උස ඊට අඩුයි. මෙතන උස ඊට අඩුයි. එතකොට ධනව අඩු වෙනවා. ධනව අඩු වෙන්නේ x වලගේ මොකම වුණාමද? ඍණ දෙකට වඩා අඩු විට. ඍණ දෙකට වඩා අඩු විට. ධනව අඩුයි. x වලගේ ඍණ දෙකට වඩා අඩු විට. x කුඩයි ඍණ දෙක. x කුඩයි ඍණ දෙක. ඊට පස්සේ ඍණව වැඩි වෙන. ශ්‍රිතය ඍණව වැඩි වෙන්නේ. ශ්‍රිතය ඍණව වැඩි වෙන්නේ මෙතනදී. එන්න මේ ලක්ෂ ප්‍රාන්තරය. හරිද? ඍණව වැඩි වෙනවා. ඍණව වැඩි වෙනවා කියන්නේ විශාලත්වය. يعني මේ මෙතන මේ වැඩි වෙනවා කියන එකේ අදහස කියන්නේ විශාලත්වය. හොඳේ? තේරුම් ගන්න එක. ඒ කියන්නේ ඍණ මෙතන අගය ඍණ 4. මෙතන අගය ඍණ 2. මෙතන අගය බිංදුව y වල. මේ ඍණ අගය එන්න අඩු වෙනවානේ. මේ සිරස් උස මේ සිරස් උස එන්න අඩු වෙනවා. හැබැයි ඍණාගයන් එන්න අඩු වෙනවා කියන්නේ විශාලත්වය වැඩි වෙනවා. එහෙනම් ඍණව වැඩි වේ. ඍණව වැඩි වේ. ඍණව වැඩි වෙන්නේ කොතනද? බිංදුවට වඩා වැඩි විටත් දෙකට වඩා අඩු විටත්. මේ අගය ප්‍රාන්තරය තුලදී තමයි ඍණව වැඩි වෙන්නේ. බිංදුවට වඩා වැඩි විට දෙකට වඩා අඩු විට ඍණව වැඩි වේ. ඍණව අඩු වෙන්නේ මෙන්න මේ අගය ප්‍රාන්තරයේ බිංදුවත් දෙකත් අතරදී ඍණව අඩු වේ. බලන්න මේ පැත්තෙන් ඉඳන් එනකොට බලන්න මේ එන්න ඍණ ප්‍රමාණය වැඩි වෙනවනේ. මෙතනදී නවතිනවා. හැබැයි මේ අගයන් තුලදී මේ අගය වැඩි වෙනවා. ඍණව. එහෙනම් ඍණ දෙකට වඩා වැඩි බිංදුවට වඩා අඩුයි. ඍණ දෙකට වඩා වැඩි බිංදුවට වඩා අඩුයි. ඒ විදිහට යන්න. හරි. y සමානයි ඒකටම තව උදාහරණයක්. 3 ඍණ 2x වර්ග. 3 ඍණ 2x වර්ග ශ්‍රිතය ප්‍රස්ථාරය ඇඳලා ඒකේ y විශාලයි හෝ සමානයි 1 වන. දැන් බලන්න 3 ඍණ 2x වර්ගයේ මේක. y විශාලයි හෝ සමානයි 1 කියන්නේ y සමානයි 1 රේඛාව අඳිනවා. y සමානයි 1 රේඛාව මේක මත අඳිනවා. එතකොට ඒ කියන්නේ x අක්ෂයට සමාන්තරව එකේ ඉලක්කම හරහා ඡේදනය වෙන්න ඇඳම y සමානයි 1යි. ඒකේ ඡේදනය වෙන තැන් දෙකේ ඉඳන් පල්ලෙහාට එනවා. ඒක බලන්න ආවම මේ x අක්ෂයට ආවම බලන්න කඩ රේඛාව ලං වෙන්නේ අපේ වෙලාවට y 1 වෙන්නේ ඍණ 1ේදී ධන 1ේදී. x ඍණ 1ේදී y ධන 1ේදී. මෙන්න මෙතනදී තමයි ඡේදනය වෙන්නේ. මේ ලක්ෂ දෙක දැන් අවබෝධ කරගත්තා. හරි. ඊට පස්සේ මේක උඩ ඉඳ ගන්නවා. y සමානයි 1 උඩ ඉඳ ගන්නවා. කවුරු හරි කෙනෙක් ඉඳගෙන කල්පනා කරනවා මෙයා කියලා තියෙන දේ y විශාලයි හෝ සමානයි 1යි. එකට වඩා වැඩි විට ඉහළට යන විට එකට වඩා වැඩි විට ඉහළට යනකොට මොකද වෙන්නේ? මේ අපි ඇඳපු වක්‍ර රේඛාව එකට වඩා ඉහළ පිහිටන්නේ මෙන්න මේ පරාසය තුලදීනේ. මෙන්න මේ පරාසය තුලදී. ඒ කියන්නේ ඍණ 1ට වඩා x වැඩි විට ධන 1ට වඩා x අඩු විට.
ඍණ එකට වඩා වැඩි විට ධන එකට වඩා අඩු විට ඍණ එකට සමාන හෝ වැඩි විය යුතු අතර ධන එකට සමාන හෝ අඩු විය යුතු ධන එකට සමාන හෝ අඩු විය යුතු පැහැදිලි y විශාලයි හෝ සමානයි 1 වන x වගේ පරාසය වෙන්නේ ඍණ එකට වඩා වැඩි ධන එකට වඩා අඩුයි. ඒ ප්‍රශ්නය ආකාරයෙන්ම තවත් උදාහරණයක් දීලා තියෙන මොකද තේරුම් ගන්න අපහසු නිසා ඕගොල්ලන්ට 2x වර්ග ඍණ 4 ශ්‍රිතය ගත්තොත් ඒකත් අඳිනවා මේකේ. ඒ කියන්නේ මේ ලක්ෂ ලකුණු කරා මේ විදිහට ගන්න පුළුවන්. 14 4 ওই විදිහට එනවා. ඊට පස්සේ අහන්නේ y කුඩයි ඍණ 3. දැන් අර ඉස්සෙල්ලා ප්‍රස්තාරයේ y විශාලයි හෝ සමානයි. විශාලයි හෝ සමානයි යහපු නිසා තමයි මෙතනත් ලකුණ සමාන ලකුණ දැම්මේ. දැන් මෙතන එහෙම අවශ්‍ය නැහැ. මෙතන කුඩා සලකුණු විතරයි තියෙන. අපි එන සමාන දාන්නේ. මෙතනදී y සමානයි ඍණ 3 ඇඳ ගන්නවා. ඍණ 3 හරහා යන x අක්ෂයට සමාන්තර රේඛාව. ඊට පස්සේ මේක ඇඳ ගන්නවා. මේ දෙකේ ඡේදනයේ ලක්ෂ්‍ය ගන්නවා. ඒක මේ අපේ මේ පාර මේ ඍණ 3 y වලගේ නෑ නේද? ඒක මේ අතරමැද්දට සෙට් වෙන්නේ x වලගේ. එහෙමනම් 0.5 ගමු. x මෙතන 0.5 කියලා හිතමු. මෙතනත් 0.5. එහෙමනම් අපි ඒක හරියට නිමානය කරන්න ඕන. අපි ඒක මේ ප්‍රස්තාර කොලේම ඇඳලා ඊළඟ වතාවක පාස් පේපර්ස් ගැටලු කරද්දී ඒක හරියටම සාකච්ඡා කරමු. මෙතන අපි නිකමට හිතුවම 0.5 කියලා. මෙතනත් 0.5 කියමු. එතකොට ඍණ 0.5 මේක ධන 0.5. දැන් බලන්න ඔයා මේක උඩ ඉඳ ගන්නවා. කුඩයි ඍණ 3. ඍණ 3ට වඩා කුඩා ගයක්. ඍණ 3ට වඩා කුඩා ගයන් තියෙන්නේ මේ පල්ලෙහානේ දරුවනේ. y වල පැත්තට කට වැහිලානේ. එතකොට ඍණ 3ට වඩා කුඩා ඒවා මෙන්න මේ පල්ලෙහා තියෙන්නේ. ඒ පල්ලෙහා තියෙන්නේ කොයි පරාසය තුලදීද? මේ වක්‍රය මෙන්න මේ පරාසය තුලදීනේ. එහෙනම් ඍණ 0.5ට වඩා වැඩි විට ඍණ 0.5ට වඩා වැඩි විට ධන 0.5ට වඩා අඩු විට ඒ විදිහට තමයි ඒක එන්නේ. මෙතන දරුවනේ අර කලින් එකම කොපි පේස්ට් කරපු නිසා මෙතන පොඩි වැරදීමක් වෙලා සමාන හෝ වැඩි විය යුතු අතර කියන සමාන ලකුණු මෙතන ගන්නේ නෑ. හොඳේ. එතකොට ඍණ 5 කුඩයි x ධන 5ට අඩුයි. ඊළඟට මේ උදාහරණය. මෙන්න මේක තවත් ගැටලු ආකාරයක්. සමීකරණයක මූල සෙවීම. සමීකරණයක මූල සොයන්න කිව්වම අපි කරන්නේ ඒ සමීකරණය ඉස්සෙල්ලා අඳින වක්‍රය වර්ග දිශිතය අඳිනවා x වර්ග ඍණ 4. ඊට පස්සේ x වර්ග ඍණ 4 සමානයි බිඳුව. දැන් බලන්න ax වර්ග ධන b ආකාරයේ ශ්‍රිතයේ ප්‍රස්ථාරයේ ඇසුරෙන් ax වර්ග ධන b සමාන බිඳුව. එහෙම වුණාම සමීකරණයේ මූල අහන්නේ. දැන් මේකේ අහන්නේ x වර්ග ඍණ 4 සමාන බිඳුව සමීකරණයේ මූල. එහෙමනම් ඉස්සෙල්ලා මේ ශ්‍රිතය ඇඳගත්ත x වර්ගයේ ඍණ 4. ඊට පස්සේ මේ x වර්ග ඍණ 4 සමානයි බිඳුවේ මොකද්ද මූල කියන එක හොයන්න ඕන. දැන් මෙන්න මේව තමයි මේකේ තියෙන පිළිතුර වෙන්නේ. y සමානයි x වර්ග ඍණ 4. x වර්ග ඍණ 4 සමානයි බිඳුව. මේකනේ අපිට දීලා තියෙන දේ සමීකරණය. මේක දීලා තියෙන සමීකරණය. මේක අපි ඇඳපු සමීකරණය. y සමානයි x වර්ග ඍණ 4. බලන්න දැන් මෙයා මෙයාට සමානයි. මෙයා මෙයාට සමානයි. බලන්න ඒ කියන්නේ අම්මා සමානයි පුතා, පුතා සමානයි අම්මා. එහෙමනම් අම්මයි පුතයි සමානයි. ඒ වගේ මේ දෙපැත්ත එක සමාන කරලා y සමානයි x වර්ග ඍණ 4, x වර්ග ඍණ 4 සමානයි බිඳුව. a සමානයි b, b සමානයි c. a සමානයි b, b සමානයි c. එහෙනම් a සමානයි c. මේ ඒ වගේ y සමානයි බිඳුවයි. එහෙමනම් මූල හොයනවා කියන්නේ y සමාන එනම් මූල සෙවීමට y සමානයි බිඳුව සහ x වර්ග ඍණ 4 සමාන බිඳුව ශ්‍රිත දෙකම ඡේදනය වන ලක්ෂවල x වලගේ. දැන් අර අපි හැමතිස්සෙම කිව්වේ මේ රේඛාව දෙකක් ඇඳ මේවයි විසඳුම් කියන්නේ ඒවා ඡේදනය වෙන තැන x වල අගයන් කියලා.
දැන් මේ y සමානයි බිඳුව රේඛාව මේ y සමාන x වර්ග ඍණාත්මක රේඛාව මේ දෙක ඡේදනය වෙන ලක්ෂ්‍ය ඍණ 2යි ධන 2යි ඍණ 2යි ධන 2යි එහෙනම් මූල වෙන්නේ ඍණ 2 ධන 2 ඒ විදිහට ඕනම ප්‍රස්ථාරයක මූල හොයන්න කිව්වම වර්ගජ ශ්‍රිත ගැටලුවේදී මූල හොයන්න කිව්වම x වර්ග මේ y පැත්ත නෙමෙයි අනිත් පැත්ත තමයි දෙන්නේ බිඳුව කියලා. හරිද? සමානයි බිඳුව කරලා. එතකොට ඔයා කරන්න ඕන මේ x අක්ෂයේ ඡේදනය වෙන තැන් දෙකේ අගය වක්‍ර ශ්‍රිතය මේ වක්‍රය x අක්ෂයේ ඡේදනය වෙන තැන් දෙකේ x වල අගයන් දෙක තමයි සමීකරණයේ මූල. එපමණයි. හරි. අදට වර්ගජ ශ්‍රිතවල ප්‍රස්ථාර පාඩම අවසానයි. තවත් කොටසක් තියෙනවා 11 වසර දේවල්. මේ මගේ පොඩි ඉල්ලීමක් තියෙනවා මගේ channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න. අපි ඊළඟ වැඩසටහනේදී වර්ගජ ශ්‍රිත 11 වසරේ කොටස කරනවා. ඊට පස්සේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර කරනවා. ඒ වගේම වක්‍ර ශ්‍රිත ප්‍රායෝගිකව ඔයා අඳින ආකාරයත් තවත් වීඩියෝ එකකින් සිදු කරනවා. ඉතින් මාත් එක්ක එකතු වෙන්න මේක සම්පූර්ණ නොමිලේ කරන වැඩසටහනක්. ඒ වගේම ඔන්ලයින් ටීචිං Facebook page එකකුත් තියෙනවා. ඒ page එක හරහා ඔයාලට ඉරිදා දවසේ මම සජීවීව පන්ති පවත්වනවා. ඉතින් ඔය හැම දෙයකටම ඔයාලට සහභාගී වෙන්න පුළුවන්. මගේ මේ chat box එකේ comment කරන්න මගේ details එතකොට දාන්න පුළුවන්. ඔයාලා WhatsApp group එකට සම්බන්ධ කරගෙන මේ වැඩසටහනට සහභාගී කරව ගන්න පුළුවන්. ඉතින් එහෙනම් ඊළඟ එකකින් හමු වෙන තෙක් ඔබට සුබ දවසක්. ආයුබෝවන්.